මම කැමති අපි ඉන්න අයත් අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්න අය විවිධ අංශවලින් Facebook එකේ වේවා Zoom තාක්ෂණය ඔස්සේ වේවා ඔබ අදහනවාද ඔබ මම නමස්කාර කරන දෙවියන් වහන්සේ ජීවමාන බව එන මං ඉල්ලනවා අපි හැමෝම ඇස් දෙක වහලා සුළු කාලයක් ගමු ඉන්න තැන අපිව ස්පර්ශ කරන්න විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේට අපි බාර වෙන්න. අපි අලංකාර නමස්කාරයකින් උන්වහන්සේව එසෙව්වා වගේ උන්වහන්සේගේ ගුණ කිව්වා වගේ අපි උන්වහන්සේ අපිට කතා කරන දේ සැබෑවටම අපේ ආත්මයට අරගෙන අපි නිදහස් කමකට පැමිණෙන්න. අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ අපට කතා කරන්න. මට කතා කරන්න. පුද්ගලිකව කතා කරන්න. ඔබ වහන්සේ මාව ස්පර්ශ කරන්න කියලා මම ඉල්ලනවා හැම කෙනෙක් මෙතන ඉන්න කීප දෙනත් විශේෂයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක් අපිට සජීවීව සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක් ඔබ පස්සේ ඇව්වත් ඔබට මේ පියවර ගන්න පුළුවන් අපි බාර වෙමු උන්වහන්සේට උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ උන්වහන්සේ සැබෑවේ දෙවියන් වහන්සේ ජීවනයේ අධිපති දෙවි ස්වාමිනී මෙන්න ඔබේ දෑතට බාරයි ස්වාමිනී හැම දරුවෙක් ඔබගේ දෑතට ඔසවනවා විශේෂයෙන් ස්වාමිනී මේ මොහොතේ මම මේ සභාවට සම්බන්ධ හැම දරුවෙක් ස්වාමිනී ප්‍රධාන කොට ඔබේ දෑතට ඔසවනවා ශුද්ධාත්ම දෙවිඳුනේ හැම කෙනෙක්ගේ අතුලාන්තේ ස්පර්ශ කරලා මවිත දෙයක් පුදුම දෙයක් මේ උදෑසන නිදහස් කරන්න කියලා ඉල්ලලා යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සභාවට සම්බන්ධ ස්වාමිනී ඔබ වහන්සේ නිර්මාණය කරපු සභාවට සම්බන්ධ හැම දරුවෙක් බාර කරනවා මේ මොහොතේ කොයි ආකාර පසුබිමක සිටියත් සුද්ධාත්ම දෙවිඳුනේ ආයි ස්පර්ශ කළා ඒ ජීවිතවල පුදුම දේ කළ මැනව සමාදානයේ සතුට ප්‍රීතිය නිදහස් කළ පුදුම දේ කරන්න ඔබ යහපතේ දෙවියන් වහන්සේ හැමදාම යහපත් ඔබ වෙනස් නොවන දෙවියන් වහන්සේ එබැවින් ඔබ ආශිර්වාද ස්තුතියි ස්වාමිනේ මෙන්න බාරයි වචනය බාර කරනෝ දෙවියන් වහන්සේගේ වචනය ඔබේ වචනය වාක්‍යානෝ සමදා ජීවමානයි ස්වාමිනේ වචනය තුලින් අපිට කතා කරලා අපේ ජීවිතවල මවිත දේ සිදු කළ මැනව ඔබේ යහපතේ දෑතට සියල්ල බාර කරන අතර මේවට බාධා කරන්න හදන සමදාම විරුද්ධව ඉන්න හදන දෙවියන් වහන්සේට උරුම නමස්කාරය ගන්න හදන රැවටිලිකාර වංචාකාර මුලාවේ සියලු ආත්මයකට දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මන කරනවා මේ සියල්ල කෙරෙන් දුර්වල ඵලයව කළ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමින්ගේ බලය නිදහස් කළ ජීවිතවල මවිත දේ කරන නිසා ඔබට ස්තුති කියනවා ස්වාමීන් ඔබේ දෑතට සියල්ල බාරයි සියල්ල අවසානයේ ඔබ වහන්සේ පමණක් උසස් වෙලා ඔබ වහන්සේ පමණක්ම ගෞරව ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි උතුම් බලගත් නාමයෙන් ආමේන් අපි මාතෘකාවක් දාලා තිබෙනවා ශාන්ත සමාදානය ඇතිවද ඔබ ඉන්නේ කියලා මේ කාලය සමාදානය අඩු වෙලා තියෙන කාලයක් වගේ තමයි පේන්න තිබෙන්නේ. ඉතින් අපි මාතෘකාවක් දුන්නා ඒක හරහා තමයි අපි යන්නේ. හැබැයි සමහර දේවල් දෙවියන් වහන්සේ වෙනස් කළා නම් මේ උදෑසන අපි ඒවත් එක්ක තමයි යන්නේ. මොකද දෙවියන් වහන්සේ තමයි වඩා වැදගත් වෙන්නේ. අපි කවුරුත් නෙවෙයි. උන්වහන්සේ යහපතේ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේගේ කරුණාව අපිට සෑහෙනවා. ඉතින් අපි ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩය අපි අල්ල ගන්න යනවා. ශාන්ත සමාදානයේ උරුමය අපි මාතෘකාව දාලා තින්නේ ඒකයි. හොඳයි මේ දැනුම් දීම මෙහෙමයි දෙන්න වෙලා තියෙන්නේ. Zoom තාක්ෂණයේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක් ගොඩක් අය සම්බන්ධ වෙලා ඉනවා මං හිතන්නේ කීප දෙනෙක් ඔබට නැවත ලොග් වෙන්න වෙනවා. ගිය සතිය වගේ නෙමෙයි මේ සතිය වෙනස් වෙලා තියෙනවා. තව විනාඩියකින් ඔබට නැවත ලොග් වෙන්න වෙනවා. එතකන් අපි බයිබල් පදයක් විතරක් කියවේවි. ඒ නිසා ඔබ නැවත සම්බන්ධ වෙන්න. එතකොට ඔබට දේවමෙට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි පළමුව කියවන්න යනවා යෙසායා පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයයි 4 වෙනි පදයයි. යෙසායා පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයයි 4 වෙනි පදයයි අපි කියවන්න යනවා. ඒක තුල තමයි අපි රැඳෙන්න යන්නේ. ඒක තමයි අපේ ප්‍රධාන පාඨය. අපි ඒකත් එක්ක ගමන් කරන්න යනවා. යෙසායා පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයයි 4 වෙනි පදයයි. ඔබ කෙරේ සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරේ විශ්වාස කරන බැවින්
ඔබ ඔව් ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරන සේක. ස්වාමින් වහන්සේ කෙරෙහි සදා කාලයටම විශ්වාස කරන්න. මක්නිසාද යෙහෝවා නම් වූ ස්වාමින් වහන්සේ සදා කාල පර්වතයක්ය. මොනවද මේක කියන්නේ? ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන නිසා ඒ කෙනාව උන්වහන්සේ ශාන්ත සමාදානයෙන් පූර්ණ කරන්න යනවලු. දැන් මම මෙහෙම කියන දැන් ළඟදී යනවා ඇඩ් එකක් අර මේ ළඟ මෑතක ඉඳලා යන්නේ මිනිස්සෙක් භාවනා කරගෙන ඉන්නවා. ඒ මිනිස්සයා භාවනා කරගෙන ඉන්නකොට කියාගෙන ඉන්නවා මොනවද කියන්නේ? පාවෙනවා කිය ඉන්නේ. ඒ කියන්නේ භාවනා කරන අය සමහරට හිතනවා එහෙම පාවෙනවා වෙන ඒවට සම්බන්ධ වෙලා ඉන්න අය එහෙමයි. ඉතින් ටික වෙලාවක් පාවි ඉඳලා මොකද කියන්නේ මధుරයේ කැල නල්ලේ වහනවා. ඊට පස්සේ මොනවද කියන්නේ? එපා වෙනවා කියනවා. දැන් පාවෙනවා කිය හිටියේ. දැන් මధుරුවා ගැහුවා විතරයි ඊට පස්සේ කියනවා එපා වෙනවා. ඉතින් අර කවුද මන්ද ගෝලෙක් ඉඳලා ඒක ගිහිල්ලා මధుරු කොයිල් එකක් ගහනවා. නේද? ගහපුවම මේක මොකද කියන්නේ ඒකට අර එළිය වගේ තමයි පෙන්වන්නේ. ඒක ඇවිල්ලා දැන් මේ එපා වෙනවා කියලා මොනවද කරාගෙන ඉන්නේ? අත අර භාවනා ඔක්කොම ඉවර අත එනවා මధుරුවව තලලා දාන්න. අත මේ ළඟට එද්දිම අර මధుරු කොයිල් එකේ මේක ගියා ඒක ගියා ඊට පස්සේ මොනවද කියන්නේ? ශාන්තද මොකද්ද මේ කියන්නේ? එහෙම කියාගෙන ඉන්නවා. මේ සමාදානෙ එහෙම නෙමෙයි පුතේ. එහෙම මේ මధుරව කනකොට යන එකක් නෙමෙයි මේ සමාදානෙ. කියනවා දැන් දන්නවද යෙසායා මේක ලියනකොට පසුබිම මේක කියන්නේ ඇත්තටම මොනවද? මේ විනිශ්චයක් ගැන පෞගිය කාලේ කියන් ඇවිල්ලා කියනවා දැනුත් සහස්‍ර වර්ෂ කාලයේදීත් භුක්ති විඳින ශාන්ත සමාදානය. ආමෙන්. දැනුත් සහස්‍ර වර්ෂ කාලේ ඒක පසුබිම එහෙමයි එන්නේ. භුක්ති විඳින ශාන්ත සමාදානය. දැන් මේ පසුබිමේ මොකද වුනේ? මම කැමති මේ වර්තමානයේ ලංකාවට වෙච්ච සැබෑ පසුබිමත් එක්ක කතා කරන්න. සභාවලට වෙච්ච පසුබිමත් එක්ක කතා කරන්න. ශාන්ත සමාදානයේ තියෙන්නේ පැහැදිලිව කියනවා ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන නිසා ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරන සේක. හාලෙලූයා. දෙවියන් වහන්සේට සිත තියලා තියෙනවා නම් උන්වහන්සේව විශ්වාස කරනවා නම් කොරෝනා නෙමෙයි ඊට එහා එකක් ආවත් දැන් ඩෙල්ටා එනවා ඩෙල්ටාගේ ඊළඟ මල්ලිද අක්කදේද අපි දන්නේ අයියයිද අපි දන්නේ දැන් මොකාවත් ස්වභාවය මොක වේවත් ලංකාවේ දේශපාලන පසුබිම මොනවා වුණත් ආර්ථිකයේ කොතනට වැටුණත් කියනවා ඒ තැනැත්තාව මම ශාන්ත සමාදානෙන් පූර්ණ කරන්න යනවා කියලා. හාලෙලූයා. දැන් මෙතන රැඳුණද ක්‍රිස්තියානි සභාව? මෙතනට ගියාද මිනිස්සු? කාවද අල්ලගත්තේ? මොනව පසුපස්සෙද දිව්වේ? දැන් තැන් කීපයක් අපිට බලාගෙන යන්න වෙනවා. මතෙව්ස් සුභාරංචිය 14ට පොඩ්ඩක් පෙරලා ගමු අපි. මම ඔබට පෙන්වන්න යම් කාරණා. මතෙව්ස් සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදය. මේ යසාය පදේ අපි අවසානයේ නැවත කතා කරන්න යනවා. මතෙව්ස් සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ අපි ඉස්සෙල්ලා කියන්න යනවා පුතේ 32 වෙනි පදය. මතෙව්ස් සුභාරංචිය 14 32 වෙනි පදය. ඔව්. මේ මයික් එක පොඩ වැඩි ගන්න කවුරු? පොඩ වැඩි ගන්න මේ මයික් එක පොඩ බලලා. දම් පාඩ වයර් එක තියෙනද? ස්විච් එක දාලා. උන් ඔරුවට නැක්නු එවිට ඔරුවේ අය ඒකාන්තගේ පුත්‍රයානෝය කියා උන්වහන්සේට නමස්කාර කළෝ. රයිට්. දැන් මම මොකද්ද මෙතන කියන්න උත්සාහ කරන්නේ? අපි හැමෝම දන්නවා මෙතන කුණාටුවකට තමයි ගෝලය මුහුණ දීලා හිටියේ. දැන් කියනවා බෝට්ටුවේ තමයි මේකොල්ලෝ හිටියේ. බෝට්ටුවත් මේ කුණාටුවට හවු වෙලා තිබුණා. මේකේ පසුබිම අපි දන්නවා යේසුස් වහන්සේ තමයි ගෝලයන්ට යන්න කිව්වේ. දැන් කුණාටුව තියෙද්දිත් මම ඔබට කියන්න උත්සාහ කරන්නේ යේසුස් වහන්සේ බෝට්ටුවට නැග්ගනම් කුණාටුව නතර වෙනවා. ආමෙන් කියනවාද? දැන් ඒක සත්‍ය නේද එතන? කියනවා පේත්‍රස් එක්ක ඇවිදින්න ටික ඒක මම කියන්නම්. කියනවා කුණාටුව තියෙද්දිත් මොන වසංගත තිබ්බත් මොන ස්වභාවයක් තිබුණත් අපි රැකෙන්නේ කොතනද? දැන් බෝට්ටුවත් කුණාටුවට හවු වෙලා ඇති. සභාවන් කුණාටුවට හවු වෙලා ඇති. නෝවගේ නැව වගේ කියලා කියන සභාව මේ කාලේ. සභාවත් කුණාටුවට හවු වෙලා ඇති මේ කාලේ. වසංගතේ බලපෑම ඇති.
හැබැයි කියනවා පැහැදිලිව යේසුස් වහන්සේ බෝට්ටුවට නැග්ගනම් කුණාටුව නතර වුණා උන්ට බලපෑවේ නැහැ කියලා. ආමෙන් කියන්න පුළුවන්ද? ඔබ ඉන්න තැනක ඔබ ළඟ තව කෙනෙක් ඉන්නවා තට්ටු කරලා කියන්න යේසු බෝට්ටුවේ නම් කුණාටු නැහැ. ආමෙන්. යේසු බෝට්ටුවේ නම් කුණාටු නැහැ. යේසු සභාවේ නම් කුණාටු නැහැ සභාවට. ඊට පස්සේ මොනවද කියන්නේ? දැන් කියන්න පුතේ 29 වෙනි පදේ. පේත්‍රුස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී, එය ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්ට මට අන කළ මැනවයි කීවේය. එන්නැයි උන්වහන්සේ කීසේක. එවිට පේත්‍රුස් ඔබෙන් බැස යේසුස් වෙතට යන පිණිස වතුර පිට පයින් ගියේය. කුණාටුව කොයි පසුබිමේ තිබුණත් අපි බහින්නේ යේසුස් වහන්සේ එක්කනම් කුණාටුව අපිට බලපාන්නේ නෑ. ආමෙන් කියනවාද? පැහැදිලිද මං කියපු දේ? බෝට්ටුවට යේසුස් වහන්සේ එක්ක නැග්ගත් කුණාටු නෑ. උන්වහන්සේ ඉන්න තැනට බය නැතුව බැස්සත් කුණාටු නෑ. හාලෙලූයා. කියනවා පේත්‍රස් අර පොඩ්ඩක් වටපිට බැලුවලු. බලපුවම තමයි වැඩේ කචල් වුණා කියලා. මම මේ තැනින් ගන්නේ මට අදාළ පද ටික සන්දර්භේ තියෙනවා කියවලා බලන්න. පැහැදිලිව කියනවා පේත්‍රස් බැස්සා කාව විශ්වාස කළාද? කාව විශ්වාස කළාද පේත්‍රස් බැස්සේ? යේසුස් වහන්සේව විශ්වාස කර වෙන දෙයක් නෑ. දැක්ම උන්වහන්සේ විතරයි. බැල්ම උන්වහන්සේ දිහා විතරයි. නේද? අර පාවෙනව වගේ එකක් නෙමෙයි මොනවාරි බලලා. නේද? මధుරව වහපු ගමන් එපා වෙන්නේ නෑ. යේසුස් වහන්සේව දැකලා ඒ තනන් වහන්සේ දිහා net යොමලා පේත්‍රස් බහිනවා. බැස්සම කුණාටුව ඉවරයි බලපෑවේ නෑ. කුණාටුව තියන්න ඇති. එතරට බලපෑවේ නෑ. පැහැදිලිද මං කියන දේ? මුහුදේ කුණාටුව තියන්න ඇති. අපට වැඩකුත් නැහැ. හොයලා බලන්න. හැබැයි එතනට බලපෑවේ නැහැ. යේසුස් වහන්සේ සහ පේත්‍රස් බෝට්ටුවට නගිනවා. බෝට්ටුවට කුණාටුව බලපාන්නේ නැහැ. කුණාටුව නතරුණා කියලා බයිබලයේ කියනවා. ආමෙන්. ශාන්ත සමාදානයේ පැමිණෙන්නේ කොහමද? යේසුස් වහන්සේව යමෙක් අදාහගත්තා නම් ඔහුට ශාන්ත සමාදානයේ උරුමයි. නමුත් අවාසනාවකට මිනිස්සු කොහෙදෝ යනවා. මගේ පුද්ගලික යාඥාව මම යමක් ඉල්ලගෙන ඉන්නවා. ඉල්ලගෙන හිටියා. අද පාන්දරත් ඉල්ලගෙන හිටියා. මේ සභාවේ වේවා වෙන සභාවල වේවා අපි ප්‍රවේශම් වෙමු. එසකෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ කියනවා 8 ඉඳලා 7 ඉඳලා කියාගෙන එනවා. එසකෙල්ට දෙවියන් වහන්සේ දර්ශනයක් පෙන්වනවා. ඔබ පස්සේ මේවා කියාගන්න. මොනවද එසකෙල්ට දෙවියන් වහන්සේ පෙන්වන දර්ශනේ? උන්වහන්සේව සමභූමියේ දැක්කා කියලා කියනවා. ඒ තේජවත් මනුෂ්‍ය පුත්‍රයානෝ දැක්කා. හැබැයි බෙල්ලෙන් උස්සන් ඇවිල්ලා එහෙමයි කියලා තියෙන්නේ. කොණ්ඩෙන් අල්ලන් ඇවිල්ලා සභාවට පෙන්වවලු. ඇතුල් වෙන තැන එසකෙල් දකින්නේ ස්වාමින් වහන්සේගේ ඒ තේජස සභාව ඇතුලේ තියෙනවා වගේ. හැබැයි අවාසනාවට උන්වහන්සේ කියනවා මගේ ගෘහයෙන් මාව එළවන පිණිස මේ අය ක්‍රියා කළා. උන්වහන්සේ නැත්තම් මොන සමාදානයක්වත් අපට නැහැ. උන්වහන්සේ නැත්තම් කුණාටු මූණ දෙන්න වෙනවා හැමදාම. හැමදාම ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ නැත්තම්. දැන් මෙතන බලාගන්න. අපි තේරුම් ගමු. එළිදරව් පොතේ යම් කතන්දරයක් කියනවා අපි ඒකෙන් පසුබිමක් ගන්න යනවා. වෙලාව නතර වෙලා මැදින් හොඳයි. එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. මේක හොඳට දන්න පදයක්. හොඳටම දන්නවා අපි. නමුත් අපි ඒක කියවන්න යනවා. එළිදරව් පොතේ කරුණාකරලා මේ සජීවීව දේවමෙන් සම්බන්ධ වෙන ඔබේ බයිබලයේ ගන්න. දැන් නැවත බයිබලයට යන්න හරි කාලේ. බහුභූත බල හිටපු කාලේ ඉවර කරන්න ඕනේ. එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය. මෙන්න මම එන්න. ඔයකට එන්න. හරි මං කියන්නම් ඉතින් මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යක්ෂයා කැමති නැද්ද දන්නේ නැහැ. බලන්න. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේ. මේකේ මගේ අදහස. යේසුස් වහන්සේ මේ සභාවකටනේ කියන්නේ මොනවද සභාව? ලවෝදිකේ සභාව. ඒ සභාව ගැන කියනවා මේක ඇල් මැරිලා තිබුණේ. මේක ආත්මෝසිකේ ක්‍රියාව තිබුණේ නැහැ. උණුසුම තිබුණේ නැහැ. සීතල තිබුණෙත් නැහැ. දැන් කියනවා මොනවද කියන්නේ? ඒච්චර විස්තර උන්වහන්සේ කියලා ඔවුන්ට විනිශ්චය පණිවිඩයක් කියලා උන්වහන්සේ කියනවා මෙන්න මම
දොර ළඟ ඉඳලා තට්ටු කරනවා. දැන් මම මේක මෙහෙම ගේන්නම්. ක්‍රිස්තියානි මනුෂ්‍ය නැත්නම් යේසුස් වහන්සේව යමෙක් පිළිගන්න තැනට ආවනම් නැත්නම් පිළිගත්තා නම් ඔහුගේ පළවෙනි පියවර තමයි තට්ටු කරපු තැනන් වහන්සේට දොර හරින එක. හලෙලූයා. මොනවාද පළවෙනි පියවර? තට්ටු කරපු තැනන් වහන්සේට දොර හරින්න ඕනේ. දැන් කිතුණු උනේ ඒ නිසානේ. තට්ටු කරපු තැනන් වහන්සේට දොර හැරියා. හරිද? හැබැයි මේ දේශයට මලපතක් වෙච්ච ඊළඟ පියවර දෙක උනේ නැහැ. ගොඩක් අය දොර හැරියා තමයි ඇත්ත. අපි මොනවා දැකලා හරි හාස්කම් දැකලා හරි බහුභූත පස්සේ ගිහිල්ලා හරි අල්ලගත්තේ යේසුස් වහන්සේ නම් උන්වහන්සේට ස්තුතියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කියනවා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්. දැන් ඇරියේ නැත්තම් අරින්න ඕනේ මිනිස්යානේ. මිනිස්යා දොර ඇරියා නම් කවුද ඇතුළුනේ? යේසුස් වහන්සේ. ඊළඟ පියවර දෙක මොනවාද? මොනවාද ඊළඟ පියවර දෙක? දොර හැරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි ඔහුද මා සමග කන්නේය. දන්නවද දේවදරුවනි යේසුස් වහන්සේ එක්ක තියෙන සහභාගීකම නොමැති වූ නිසා ගොඩාක් අය විවිධ මාවත්වල ගියා. මම මෙහෙම කියන්නම්. පළවෙනි පියවර මොනවද? තට්ටු කළාම පළමුව දොර හරින්න අපි කිව්වා. නේද? එළියෙන් යමේ තට්ටු කරනවා නම් ඇතුලේ නම් ලොක් එක තියෙන ඇතුලේ ඉන්න කෙනා දොර හරින්න ඕනේ. දෙවෙනි පියවර දෙවනුව උන්වහන්සේට ඇතුළට එන්න ඉඩ හරින්න ඕනේ. ඔව් ඉඩ හැරියා. තුන්වෙනි පියවර මොනවාද? උන්වහන්සේට තමන්ව හදන්න ඉඩ දෙන්න. ගොඩක් අය යේසුස් වහන්සේට තමන් හදන්න ඉඩ දුන්නේ නැහැ. සභාවල් කරන මිනිසුත් ඒවා ඉගෙනුවෙත් නැහැ. ඒකයි මම විවෘතව කතා කරන අර හැමදාම කියනවා වගේ අද විතරයි දේශනා කරන්නේ හැන්දෑවට මැරේ දන්නේ නැහැ කියලා කියන්නේ. දන්න සත්‍ය සිද්ධි නම් නැතුව කියන්න වෙනවා. මොකද දන්නේ මේකත් එක තියෙනවා මට නඩු දාන්න දන්නේ නැහැ. දන්න සත්‍ය සිද්ධි සභා කරන අය අපිට වැරදුනා නම් අපිත් හැදෙන්න ඕනේ. පෞගේ සති දෙකකට කලින් මට දුරකථන ඇමතුමක් ආවා. පිළිකාවක් හැදිච්ච මිනිහෙක් යම් කෙනෙකුට කෝල් කරලා යාඥා කරන්න ඉල්ලුවා. සභාවේ මේ ලොකු නමක් ලංකාවේ ලොකු සේවාවන් කරනවා කියලා පෙන්නන අය පිළිකාවක් හැදිලා යාඥා කරන්න. දන්නවද කියපු දේ? මේ අන්තර්ජාලයේ මිනිස්සු බලන සත්‍ය දැනගන්න. මොකද මම මේක කියන්නේ? මගේ දෙවියන් වහන්සේ සත්‍ය, උන්වහන්සේ බොරු නෙවෙයි, උන්වහන්සේ පමණක් දෙවියන් වහන්සේ. උන්වහන්සේ වතහැරුණොත් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ හදාගත්ත දෙයක් කරනවා නෙවෙයි. ජීවිතේම උන්වහන්සේ වෙනුවෙන් කැප කරලා වැය කරලා ඉන්නේ නිකන් නෙවෙයි. ඒ සත්‍ය දන්නවා. දැන් මොනවද මේ දුරකථන ඇමතුමා ආපුවම කෙරුවේ? කිව්වා ඉස්සෙල්ලා මෙන්න අපේ account number ඒකට සල්ලි දාලා රිසිට් එක අපිට WhatsApp කරන්න ඊට පස්සේ අපි යාඥා කරන්නම් කියලා. මේක සත්‍ය. අල්තාරේ ඉඳන් කියන්නේ. නැත්තම් අර මොසස් කිව්වා වගේ පොළොව බෙල්ල ගිලා ගත්ත දෙයක්. මාව දැන් ගිලා ගත්තොත් ඕගොල්ලෝ හිතාගන්න මේක බොරු කියනවා කියලා. නැත්තම් මගේ දෙවියන් වහන්සේ තුල සත්‍ය. මොනවද කිව්වේ? යාඥා කරන්නම්. ලොකු නම් කියන්න පුළුවන් මට නම්. මොනවද කිව්වේ? බැංකුව මෙන්න නම්බර එක account number සල්ලි දාලා රිසිට් ස්ලිප් එකේ කොපියක් WhatsApp දාන්න ෆෝන් එකේ යාඥා කරන්න. ෆෝන් එකෙන් අපිට ආවා ඊට පස්සේ අපි කිව්වා නෑ එන්න කියන්න අපි යාඥා කරන්න. ඇයි? අපි දෙන එකක් නෙවෙයි මේක. පාවුල්තුමා කියනවා මේ බලය අපි දරන්නේ මැටි භාජනවල. පුපුරලා මැරෙයි බලාගෙන. මිනිස්සුන්ට ඉගැන්නුවේ නැහැ දෙවියන් වහන්සේ තුල හැදෙන්න. යේසුස් වහන්සේ ආවා. ඔව්. ඇතුළට ආවම වෙනස් වෙන්න ඉගැන්නුවේ නැහැ. බහුභූත ඉගැන්නුවේ. දැන් තව මම දකින්නව දකිනාය විනිශ්චය කරගන්න මට කමක් නැහැ. Facebook එකේ දානවා දේවමය සජීවීව. හොඳයි අපිත් දානවනේ. හැබැයි යටින් දානවා account numbers අහවල් බැංකුවේ මෙහෙම මේ බැංකුවේ මොකටද? මොකක්ද අරමුණ? මොනවටද එහෙම දාන්නේ? සභාවේ ඉන්න කෙනා සභාවට දසයෙන් කොටස් පඳුරු ගෙවන්න ඕනේ. ඒ සභාවේ ඉන්න දරුවෝ පවුලේ අය අනුන්ගේව කොල්ල කන්න අපට ඕනේ නැහැ. දැන් දානවා අන්තර්ජාලයේ මේ Facebook සජීවී දේවමය දැන් මේ කාලේ එකතු වෙන්නේ නැහනේ. අනිත් අය කොල්ල කන්න බෑනේ. දානවා යටින් account නම් මොකටද? දැන් තව කෙනෙක් දැම්මා මම ඒ අය දන්නවා එයාලගේ හදවතට කතා කරා දෙවියන් වහන්සේ. කියනවා සජීවී ගන්නවම එක මොකද? දෙවියන් වහන්සේගෙන් පණිවිඩය. මිනිස්සු පණ බයයි මේ වහන්න. අපේ සංස්කෘතිය මිනිස්සු එහෙම තමයි. දෙවියන් වහන්සේ මොන හරි කියනවා කොනම් බයයි. ඇයි සාස්ත්‍ර අහලා පේන බලලා ඒව පුරුදු වෙච්ච සංස්කෘතියක් අපේ තියෙන්නේ. පෞගේ කාලේ දානවා මේ පාස්ටර් කෙනෙක්.
මොනවාද? දෙවියන් වහන්සේගේ පණිවිඩය මනුෂ්‍ය බය. මේක අල්ලනවා මම චුට්ටක් බැලුවා දෙවියන් වහන්සේගේ පණිවිඩයක් ඉඳ. හරියට දැනගන්න එපා. ටික වෙලාවක ඇල්ලුවා තමන්ගේ කාර් එක පෙන්නුවා. තට්ටු දෙකේ ගේ පෙන්නනවා. ඊට පස්සේ කැමරාව මෙහෙම කරකෝ වත්ත පිටිය ඔක්කොම පෙන්න ඉන්නවා. ආකල්පේ ප්‍රවේශම් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ පණිවිඩයක් නම් ඒක සීරියස් කියන්න ඕනේ. එසකෙල්ලා යසායලා එහෙම තමයි කිව්වේ. දානියෙල්ට දෙවියන් වහන්සේගේ පණිවිඩය ආපම කකුල් දෙක පණ නැතුව සීමුර්ජ වෙලා වැටුණලු. ඒකයි සත්‍ය. අඬක් තට්ටු කරා දොර හැරියා ඇතුළටත් ගත්තා හොඳයි. ඊළඟ පියවර මිනිස්සුන්ට හැදෙන්න දුන්නේ නැහැ. සහභාගීකම් පවත්තලේ බහුබූතේ ගැන්නුවේ. දැන් ඇයි ශාන්ත සමාදානය අද ගොඩක් අයට නැත්තේ? කවුද යේසුස් වහන්සේව හරි ලෙස අල්ලගත්තේ? මම වගකීමෙන් කියනවා ඒ අයට ශාන්ත සමාදානය තිබෙනවා. ආමෙන්. හරියට යේසුස් වහන්සේව කොරෝනා නෙමෙයි මේක කොහෙ ගියත් කොහෙ මැරිලා වැටුණත් ස්වාමීන් වහන්සේගේ සමාදානය ඇය තුල තියෙනවා. ආමෙන් කියනවාද? මම පෙන්වන්නද බයිබලේ ක්‍රියාපොතට පෙරලා ගන්නටක් ගාලා ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. හෙරොද් ඔව් පිටතට ගෙනෙන්ට සිටිය දාට ප්‍රථම රාත්‍රියේ පේත්‍රස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදා උන්නේය. රැකවල්ලු දොර ඉදිරියේ හිරගය රැක සිටියෝය. හරි පුතේ ඇති. මැරෙන්න ඉන්න මිනිහා නියමට චූන් එකේ සාන්ත සමාදානෙන් නිදි. ඒ මිනිහා මුර කරන උන් ටික හැරන් ඉන්නවලු බයිබලේ කියනවා. මම අහලා තියෙනවා ලංකාවේ කවුද නම නම් මතක් වෙන්නේ නැහැ ලොකු වැඩකාරයෙක් ඒ කාලේ එල්ලුම් ගහන්න තීන්දුව කරලා එල්ලුම් ගහට ගේන්න හිටපුවම එයාට මොනවද කියන්නේ ඒක තමයි හරි වචනේ අර බඩේලිය ගිහිල්ලා තමයිලු එයා මේ මැරෙන ස්වභාවයට ආවේ මොන චණ්ඩියත් එහෙම කරනවා කොම බය වෙනවා දැන් මේ පේත්‍රස්ව හෙට මරනවා යාකොබ්ව බෙල්ල කපලා මරලා ඉවරයි පේත්‍රස් ගේන්න හිටියේ පාස්කු දවසේ මට මතක හැටියට එහෙම දෙන්න ප්‍රසිද්ධිය දෙන්න ඕ වැඩේ. දැන් යාකොබ් මරලා සාක්ෂිත් තියෙන බෙල්ල කපලා යාකොබ් මරලා තියන්නේ. දැන් පේත්‍රස් ගේන්න ඉන්නෝ හෙට මරන්න. පේත්‍රස් අපේ භාෂාවෙන් කියන්නේ මොනවද? ආතල් එකේ නිදිලු. අර සාන්ත වගේ නෙවෙයි. මොකද්ද? එහෙම නෙවෙයි. පාවෙන්නේ එහෙම නෙවෙයි. මුරකාවල් කීයක්ද පේත්‍රස් මුර කරනවලු. පේත්‍රස් නිදිලු. ඇයි ඒ? එහෙම නිදියන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද මේවා අපි දැන් කියද්දි හරි ලේසි නේද? ඔම්ම පේත්‍රස් දියමයිගේ අපිට මොන හරි වෙලා බලන්න ඕන කෙරුවාව සාන්ත සමාදානේ කොහොමද කියලා. ඔබ දන්නවද යේසුස් වහන්සේ එක්ක බද්ධ වෙච්ච ජීවිතයක් මේකලොන්ට එතකොට තිබුණා. ආමෙන්. එතකොට නෙමෙයි යාළුවනේ මැරෙද්දිත් තිබුණා. ඒ සම්බන්ධතාවය යාළුවා දන්නවා මරණය පරාජය කළ නැවත නැගිට කෙනාව දන්නවා. දැකලා තියෙනවා. ඒ සම්බන්ධතාවය හිටියා. ශාන්ත මරණවන මරපුදෙන් කියන තැන ඉන්නේ. පේත්‍රස් දැනන් හිටියේ නැහැලු ස්වර්ගෙන් දේවදූතයෙක් බහිනකම්. නේද? ඒකත් හීනයක් වගේ කියලා පල්ලෙහා කියනවා හීනයක් වගේ දේවදූතයෙක් ඇවිල්ලා හිරගෙවල් ඇවරලා දන්වැල් ගලවලා පටි දාගන්නින් කියලා සපත්තු දාගන්නින් කියලා එළිය පාරකට ගිහිල්ලා කිව්වම තමයි සිහිය ආවේ. නමුත් දරුවනේ මං කියන්න හදන්නේ මැරෙන්න ගියත් ඒගොල්ලෝ තුල ශාන්ත සමාදානය තිබුණා. හලෙලූයා. ඒක උරුමයක්. යේසුස් වහන්සේව යමෙක් අල්ලගත්තා නම් හරියට ඒක උරුමයක්. ඔබ මම ගැලවීම ලැබුවා නම් උන්වහන්සේව පිළිගත්තා නම් ඒ සම්බන්ධතාවයට ඇතුල් වුණා නම් ඒක උරුමයක්. හැබැයි කොතනද වැරදුනේ? දෙවියන් වහන්සේගේ සෙනඟට කොතනද වැරදුනේ? සභාවන් වලට කොතනද වැරදුනේ? එතනයි ප්‍රශ්නාර්ථය මතුවෙලා තියෙන්නේ. මේ අහන හැම කෙනෙක්ම මම ඔබට අභියෝගයක් ගේන්නම්. මේ වාතාවරණය හොඳ වේද නරක වේද අපි දන්නේ නැහැ. දැන් පුදුම අනාවැක කියනවා නේද? ප්‍රවෘත්ති බලපුවම ඔළුව කැක්කුම හැදේ දෙකක් තුනක් එක දිගට බැලුවා නා. අර අංශයෙන් මෙහෙම කියනවා, වෛද්‍ය අංශයෙන් මෙහෙම කියනවා, දේශපාලන අංශයෙන් මෙහෙම කියනවා. එක එක්කෙනා ඇතුලේ ව්‍යාපාරය යනවද අපිට දන්නේ නැහැ. තම තමාගේ මාවත් හදාගන්න හදනවද අපිට දන්නේ අපිට වැඩක් නැහැ. නමුත් මම ඔබට කියන්නේ අල්ලන් ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ඔබ තුල ශාන්ත සමාදානය තිබෙනවාමයි. ආමෙන්. දැන් මේ රහස අපේ ජීවිතේ අපි අල්ල ගන්න ඕනේ. තකල ද්විතීය කතාව පොතේ 28 වෙනි පරිච්ඡේදය අපි පෙරලා ගමු. ද්විතීය කතාව 28 වෙනි පරිච්ඡේදය.
දන්න හොඳට දන්න පරිච්ඡේදය. නමුත් ඒකේ පද දෙකක් විතරයි මට ගන්න අවශ්‍ය වෙන්නේ අද දවසට. කීකරුකමේ ආශිර්වාද කියලා එකක් තියෙනවා. අකීකරු වීමේ ශාපලත්කම කියලා එකක් තියෙනවා. මේක අපි දන්නවා. වසංගතත් එන්නේ අකීකරුකමත් එක්ක තමයි දේශයන් වලට එහෙම දාලා තියෙනවා බයිබලේ. මම බයිබලේ අකුරක් නැහැලා තිතක් නැහැලා විශ්වාස කරනවා. දැන් 28 වෙනි පරිච්ඡේදයේ පළමුව කියන්නේ 20 වෙනි පදය. ඒක අකීකරුකම යටතේ යන එක. නුඹලා විසින් මා අත්හැරීමෙන් කළා වූ නුඹේ නපුරු ක්‍රියා නිසා නුඹ විනාශව ඉක්මනින් නැතිව යන තෙක් නුඹ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමින් වහන්සේ ශාපයද පරාජයද තරවටුවද නුඹ පිටට එවනසේක. ආයෙ කියන්න පුතේ හොඳ ගැම්මෙන් බලන්න. නුඹ විසින් මා අත්හැරීමෙන් කළා වූ නුඹේ නපුරු ක්‍රියා නිසා මොකද එක උඹ විසින් මාව අත්හැරලා කරා වූ නුඹේ නපුරු ක්‍රියාව නිසා හරි නුඹ විනාශව ඉක්මනින් නැතිව යන උඹ විනාශලා ඉක්මනින් නැතුව යන පිණිස නුඹ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමින් වහන්සේ ශාපයද පරාජයද තරවටුවද නුඹ පිටට එවනසේක. මොනවද එන්නේ? උඹ කරන්න අත තබන සියල්ලට ශාපයද පරාජයද තරවටුවද පැමිණෙන්නේය. අකීකරුකමේ ක්‍රියාව. කරන්න අත තබන සියල්ලට. දැන් මේ කියන්නේ කාටද මේ බයිබලයේ මේක කියන්නේ යුදෙව්වන්ට. දෙවියන් වහන්සේගේ සෙනඟට අද කිදුණුවන්ට. අකීකරුකමේ හම්බෙන උරුමයක් තමයි මේක. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේව අතහැරලා නැත්නම් උන්වහන්සේගේ කාරණා අතහැරලා නේද? අත්හැරීමෙන් කළා වූ නපුරු ක්‍රියා නිසා. මම ඔබට කිව්වේ මොනවද? ස්වාමින් වහන්සේ නැතිනම් සියල්ල නිෂ්ඵලයි. මොනවද උරුම වෙන්නේ? ශාපයද පරාජයද තරවටුවද? යේසුස් වහන්සේ කියනවා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. අදත් කියනවා අදත් කියනවා. දේව දරුවනි තට්ටු කරලා අපි බලන්න ඕන කාලෙකයි ඉන්නේ. මගේ ජීවිතේ උන්වහන්සේ ඉන්නවද? ශුද්ධාත්ම දෙවිඳුන් මා තුල ඉන්නවද? මම නැවත කියනවා මේ දේශයට වැරදුනේ එතන. කිතුණු අය තුල මේ දෙක තිබෙනවද? මාගේ ළඟ තට්ටු කළා මට ස්වාමීන් වහන්සේ මායක ඉන්නවද? නැත්නම් කියනවා ශාපයේද පරාජයේද තරවටුද? අපිට කියන්න පුළුවන් ද වෙන කෙනෙකුට? මං කාලයක් වා සුභාරංචි කියලා කරපු දේ මට මතකයි මෙතන දේශනා කරා මතකයි සභාවට මතක ඇති. සුභාරංචි කියලා රෝග සුව කරනවා අරව දෙනවා මේවා දෙනවා කිව්වම මං ඇහුවා ප්‍රශ්නත් නැති කරදරත් නැති ආර්ථික ගැටලුත් නැති රෝගයකුත් නැති කෙනෙකුට සුභාරංචිය මොකද්ද? යේසුස් වහන්සේ රෝග සුව කරනවා කොහොම කිය අපිට ලෙඩක් නෑ ඔයි කියලා. අපිට ප්‍රශ්න විසඳනවා අපිට ඇති ප්‍රශ්නකුත් නෑ කියලා කියයි. සමහරවිට කියන්නේ යන එකාට වඩා ඒගොල්ලෝ ළඟ සමාදානයක් තියෙනවා වගේ පේනවා වෙන්න පුළුවන්. එතකොට මොකද්ද සුභාරංචිය? මේ දේශයේ සුභාරංචිය කියලා කිව්වේ මොනවද? මම ලංකාවට කතා කරන ලෝකෙත් මේක වෙනවා තමයි. අපි ඉන්න තැන ගැන අපිට කැක්කුමක් තියෙන්න එපා. අපිව මෙහෙ තිබ්බේ නිසා උන්වහන්සේ. මොකද්ද සුභාරංචිය? හැම මිනිසෙක් වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරුණු බවක් උන්වහන්සේ මරණය පරාජය කළ නැවත නැගිට්ට බවත් උන්වහන්සේව අදහ ගන්න හැම කෙනෙකුට ගැලවීම තිබෙන බවත් ඒකයි සුභාරංචිය. වචනෙන් කියනවා දෙවියන් වහන්සේගේ වෙන්විච්ච එකට උන්වහන්සේ තමයි ආයෙ එකතු කරන්න ස්ථානේ පිළිවෙල කරේ. ඒ සුභාරංචියද අපි කියන්නේ. දැන් වැරදුනා. දැන් ඔන්න දැන් කියන පුතේ 28 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. අර කිව්ව සමාන පුතේ ශාපයේද පරාජය තරවටුර අත්හැරීම නිසා. හරි ඊට පස්සේ ස්වාමින් වහන්සේගේ නාමය නුඹ කෙරේ තබා තිබෙන බව පොළවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට බයවන්නෝය. හාලෙලූයා කියලා කියන්න පුළුවන්ද? මේක අහන් ඉන්න ඔබ මම නැවත කියන ඔබ ළඟ කවුරු ඉන්නව හොල්ලලා කියන්න ආමේන් කියලා. මේක කියන්නේ මේ පදේ මොනවද කියන්නේ? ස්වාමින් වහන්සේගේ නාමය නුඹ කෙරේ තබා තිබෙන බව පොළවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට බයවන්නෝය. හලෙලූයා. ඒ රජතුමාගේ නාමය තියලා තියෙනවා නම් මිනිස්සු බය වෙනවා. මුල් සභාව දැකලා මිනිස්සුන්ට මොනවද වුණා කියලා බයිබලයේ කියන්නේ එකතු වෙන්න බයයිලු. ඇයි? දේව බලය මෙතන තියෙනවා. හැබැයි කියනවා හැමදාම සභාව වර්ණනා කළා. ඇයි? මෙතන යමක් වෙනවා.
මේකේ කියන්නේ මොනවද? ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔබ කෙරේ තවා තිබෙනවා. ඒ නිසා පොළවේ සියලු මිනිස්සු ඒක දැකලා ඔබට බය වෙන්න යනවා. අපේ ජීවිතය යේසුස් වහන්සේට බද්ධ වුණේ නැත්තම් අපි කිතුණු නාමයක් විතරක් දරා ගත්තා නම් සමහරවිට මොනවා හරි අපි අරන් ගියක් එකක් වෙනකොට අපේ අතට බයිබලේ විතරක් ආවනම් දැන් ඒකත් ස්මාර්ට් වෙලා හින්දා හොයන්න බෑ. ඒ දවස්වල නම් බයිබලේ අරන් යනකොට හොයන්න පුළුවන් නේ. බයිබල් කාර්ය දැන් ඒක ස්මාර්ට්. මොකද සාක්කුවේ තියෙන ෆෝන් එකක් තියෙනවා, බයිබලෙත් ඒක අස්සෙම තියෙනවා. ඉතින් කොහේද කියලා දිග අරගත්තා කාටවත් හොයන්න බෑ. පැහැදිලිද කියන්නේ? නාමය තබා තිබෙන නිසා. ශාන්ත සමාදානය නිකන් එන්නේ නැහැ. දෙවියන් වහන්සේට වැරදුනෙත් නැහැ. මම අර දවස්වල මේලා පාඩමක් කරමින් ඉන්නවා. යම් ගුරුවරයෙක් එක ලස්සන ෆොටෝ එකක් පෙන්නුවා. ડોક્ટર අජිත් ෆර්නෑන්ඩෝද කොහෙද ඒක අරන් තියෙන්නේ? ෆොටෝ එක මොනවද දන්නවද? අර නෙළුම් කුළුණ ළඟින් ලස්සන දේ දුන්නම් පායලා තියෙන ෆොටෝ එක. වැඩේ දන්නවද දවස මොනවද කියලා? ලංකාවේ අර කුණු කන්දද මොකද්ද කණා වැටිච්ච දවසේ තමයි ඒක පායලා තියෙන්නේ. දැන් මෙයා ඇයි දන්නවද මේ ෆොටෝ එක ගත්තේ? මොන වාතාවරණ තිබුණත් ගිවිසුම් ආරක්ෂා කරන දෙවියන් වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා කියලා කියන්නේ. හලෙලූයා. මොන වාතාවරණ තිබුණත් ගිවිසුම් ආරක්ෂා කරන දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. විනිශ්චය කිරීමේ අයිතිය උන්වහන්සේට තමයි තියෙන්නේ. කාටවත් නැහැ. විනිශ්චය කිරීමේ අයිතිය තියෙන දෙවියන් වහන්සේට. විනිශ්චාසනේ උන්වහන්සේගේ. ඒක කාටවත් හොරගම් කරන්න බෑ. දැන් මොනවද කියන්නේ? ශාන්ත සමාදානෙට එන්න පුළුවන් එහෙම තමයි. කියනවා උඹට බය වෙන්න යනවා මිනිස්සු. අපි දෙවියන් වහන්සේට අවංකව බාර වෙනවද? දැන් එක පද කොටසක් අපි කියවන්න යනවා. මම ඒක මේ වෙලාව ඔක්කොම දේශනා කරන්න යන්නේ නැහැ. අපි පෙරලගමු 2 කොරින්ති පොතේ. 2 කොරින්ති පොතේ. අපි අවබෝධ කරගන්න ඕන තාක්ෂණික ගැටලු සමහර අයට තිබෙනවා. ඒ නිසා මම මේ කොටස කියනවා නැවත දවසක සමහර විට දේශනා කරන්න ලැබෙවි. 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදය 13 ඉඳලම කියා යන්න පුතේ. 13 ඉඳලා 15 වෙනි පදේ දක්වාම කියවගෙන යන්න. එබඳු මිනිස්යෝ බොරු පේරිතයෝය, ක්‍රිස්තුස් වහන්සේගේ පේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ. මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනී. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනි නම් ඒක පුදුමයක් නොවේ. ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය. කිතුනුවනේ අවදි වෙන්න කියලා කියන්න තියෙන්නේ. මේක දේශනා කරන්න කියන තව දේශනාවක් වෙන නිසා මම නිකන් යටින් කියාගෙන යනවා. මොනවද කියන්නේ? ඒ බඳු උඩ බලන්න කියලා තියෙන විස්තරේ කියන ඒ බඳු මිනිස්සු බොරු ප්‍රේරිතයෝ. දැන් ඉන්න ප්‍රොපර්ට්ලා වැහි වැහැලා. ලංකාවෙත් ප්‍රොපර්ට්ලා වැහි වැහැලා. නම් දාගන්න තමන් ප්‍රොපර්ට් කියලා කොහෙන් එනවද දන්නේ. අපට අක්‍රපත්‍රයක් ගන්න අපි එක හෙන යුද්ධයක් කරලා අක්‍රපත්‍රයක් ගන්නේ. උපාධියක් කරාම පෙනී සිටිලා අපේ ජීවිත සාක්ෂි තියෙන්න ඕනේ, පවුල හොඳට තියෙන්න ඕනේ. ගොඩක් දේවල් බලනවා. එහෙමයි අක්‍රපත්‍රයක් හම්බෙන්නේ. මේ දැන් ප්‍රොපර්ට් කියලා දාගත්ත මිනිස්සු ගොඩක් ඉන්නවා මේ දේශේ. මට දන්නේ මොනවා කරනවද? කමක් නැහැ, අපිට වැඩක් නැහැ. යේසු කියලා නම දාගත්තුණු තින්නේ එකේ අවුලක් නැහැ. දාගත්තා වේ. මේකේ කියනවා කොයි වගේද එයාලා මනින්න ඕනේ. බයිබලයේ කියනවා. උඩ බලන්න යට බලන්න. ඔබට තියෙන්නේ පස්සේ මේ කොටස් කියවන්න. එබඳු මිනිස්සු උඩ කියන පාරටු කර ගැනීම ගැන හැම. එබඳු මිනිස්සු බොරු ප්‍රේරිතයෝ, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නා වූ වංචාකාර සේවකයෝ. ඒක පුදුමයක් නොවේයි. පවුල් තුමා ඉස්සෙල්ලා කියනවා. ඒගොල්ලෝ වෙස් ගන්න රංගපාන නළුවෝ. එකතෙන් නළුවෝ. මේ නළුව ඇත්තට කෙනා හොයාගන්නත් බෑනේ වෙලාවකට මේකප් දාලා ආවම. මේක කියන්නේ එහෙමයි. එයාලා වෙස්ගත්ත බොරුකාරයෝ නළුවෝ රංගපාන අය. හරිද? ඒ වගේ වංචාකාර සේවක. ඊට පස්සේ කියනවා 14 මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස්. සාතන් පවා එහෙම කරනවා. ඒකයි අදහස. සාතනුත් ආලෝකයේ දූතයන්ගේ වෙස් ගන්නවා. ඒකයි අදහස. සාතන් කොහොමත් එහෙමයි කියලා බයිබලේ දැන් ඉන්න අයත් එහෙම කරනවා. ඊට පස්සේ මොනවද කියන්නේ? එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නෙවෙයි. ඒ වගේ අය කාගේ සේවකයෝ කියලාද බයිබලේ කියන්නේ? සාතන්ගේ සේවකයෝ. පෙනෙන්නේ කාගේ සේවකයෝ වගේද පෙන්වන්නේ? යේසුස් වහන්සේගේ සේවකයෝ වගේ.
නව තාක්ෂණයේ නැත්නම් නව ක්‍රමේ බයිබලේ අරන් තමයි එන්නේ. හරි දේව වචනය කියනවා වගේ තමයි තිබෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. හරියට දේශනා කරයි. හැබැයි කියනවා එයාලව ඔවුන්ගේ පළවලින් හැඳින ගන්න. මම මේක කියන්න උත්සාහ කරන්නේ මේ දේශයට මලපතක් වෙච්ච දේ නිදහස් වුණේ නැත්තම් මේ දේශයට ජයග්‍රහණය පැමිණෙන්නේ නැහැ. මේක කියනවා ඒකොල්ලෝ කොහමද ඔහුගේ සේවකයන්ගේ ධර්මිෂ්ඨකම සේවකයන්ගේ වෙස් ගන්නවා. හැබැයි කාගේ සේවකයෝද? සාතන්ගේ සේවකයෝ. ඒක පුදුමයක් නෙවෙයි කියලා කියන උන්ගේ අන්තිමය ක්‍රියා ලෙස වෙන. මම දැන් කතා කරන්නේ කාටද? ඒ අය අල්ලගත්තා. දෙවියන් වහන්සේගේ දරුවන්ට. ඔබ දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව පිළිගත්ත කෙනෙක් නම් ඔබ මේ වෙලාවේ ශාන්ත සමාදානය ඇතිව ඉන්නවාද බලන්න. මොකද ඒවා පස්සේ දිව්වා නම් ඔබට හරි දේ හවු වෙලා නැහැ. යේසුස් වහන්සේ එක්ක බද්ධ වීමට පැමිණෙලා නැහැ. උන්වහන්සේ එක්ක ජීවිතේ බෙදා ගන්න තැනට ඇවිල්ලා නැහැ. ඔය තට්ටු කරන කතාවේදී කියන්නේ මේක කියලා ඇති නැවත කියන්නම්. ගෙදරකට එන මිනිස්සෙක් තට්ටු කරාම ගෙදරට ගත්තාම ඔහු සාලේ තමයි ඉන්නේ. හරි සම්බන්ධතාවයට එන්න ඕනේ කාමරවලට කුස්සියට හැමතැනම යන්න. මේක නෙමෙයිද අපේ පවුල්වල යථාර්ථය. නැත්තම් සාමාන්‍යයෙන් සාලේ සෝෆා එක හරි උඩ හරි දාලා තියෙන රෙදි කන්දරා උස්සන් ගිහලා දඩබඩ ගාලා කාමරයකට විසි කරනවා. ඇයි? ෆිට් නැති පොරක් මේ එන්නේ නැහැ නිසා. කාමරයට යන්නේ නැහනේ. ෆිට් කෙනෙක් හොඳට සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් තමයි කාමරයට යන්නේ. ඉතින් දේවදරුවෙන් අල්ලගන්න යේසුස් වහන්සේ එක්ක හරි සම්බන්ධතාවයට එන්න. එතකොට ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ශාන්ත සමාදානය පැමිණෙන්න යනවා. ආමෙන්. උන්වහන්සේ එක්ක හරි සමාදානයෙන් ශාන්ත සමාදානයට පැමිණෙනවා නම් අපිට උන්වහන්සේ තුල ජයග්‍රහණය කරා යන්න පුළුවන්කම ලැබෙනවා. මම ටක් ගාලා යෙසාය පදේ කියලා ඉවර කරන්න යනවා. නැවත යෙසාය 26 යෙසාය 29 පරිච්ඡේදයේ ගීතිකා කණ්ඩායම පොඩ්ඩක් එන්න අපි ගීතිකා කොටසක් කියන්න යනවා. සූම් තාක්ෂණය යන නිසා අපිට සමහර දේවල් වෙලාව බේර ගන්නවා. මම කියවන්නම්. ඔබ කෙරෙහි සිත තමා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරන සේක. ස්වාමීන් වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාස කරන්න. මක්නිසාද යෙහෝවා නම් වූ ස්වාමීන් වහන්සේ සදාකාල පර්වතයක්ය. හලෙලූයා හලෙලූයා. ඔබ ඉන්න තැන ඔබට හලෙලූයා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සදාකාල පර්වතයයි. උන්වහන්සේව හරි ලෙස අල්ලගන්න අවශ්‍යයි. උන්වහන්සේව හරි ලෙස අල්ලගන්න කෙනා තුල ශාන්ත සමාදානෙ නිදහස් වෙන්න යනවාමයි. ආමෙන්. අපි ඉන්න තැන ඔබ නැගිටලා හැම කෙනෙක් ඉන්න තැන නැගිටලා අපි ටක් ගාලා පුතේ අපි යෙහෝවා සම්මගේ එක පද කොටසක් විතරක් කියන්න යනවා. යාඥා කළ අවසන් කරන්න අවශ්‍යයි. අපි කියමු මගේ නිවස වටේ මං ඉල්ලන ඔබ හැම කෙනෙක් ඉන්න තැන ඔබේ දෑත් තිරට ඔසවලා ශාන්ත සමාදානය උරුම කරගමු. දන්නවද පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාසවන්ත බව වචනේ කියනවා. පොරොන්දුව දුන්න තැනන් වහන්සේ විශ්වාසවන්තයි. අපේ බලාපොරොත්තු උන්වහන්සේ පමණයි. ඒ නිසා දැන් හරි මාවතට වැටෙමු. උන්වහන්සේ වල්ල ගන්න උන්වහන්සේට හරි ලෙස සම්බන්ධ වෙන්න. උන්වහන්සේ අපේ ජීවිතවල පුදුම දේ කරන්න යනවා. නිවස වටේ වැට බැඳලා සුරකින නිවිසමිනේ මගේ
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදාගත්ත හැම කෙනෙක්ටම ආරාධනා කරනවා. මේ සමාදානයට පැමිණෙමු අපි එකතුව. හරියට පොරොන්දු දුන්න තැනන් වහන්සේ වල්ලගම අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළ තැනන් වහන්සේ වල්ලගමු. උන්වහන්සේ යහපත් අපේ ජීවිතේ පුදුම දේ කරන්න. අපි යාඥා කළා අවසන් කරන්න යනවා. දැන් අපි අපේ ගෲප් එකට පල්ලියේ ගෲප් එකට දානවා කරුණා කරලා මේ සම්බන්ධ වෙලා ඉන්න ඔබ දැන් තව ටිකකින් බලන්න අපි දානවා සබත් පාසල් ගැන වෙන දැන්වීම් ගැන. ඔබ ඉන්න තැන ඔබ S2 වහලා අපි බාර වෙමු දෙවියන් වහන්සේට. අවංකව කියමු ස්වාමීනි අප තුල ක්‍රියා කරන්න. ප්‍රේමවන්ත ජීවමාන දෙවි ස්වාමීනි ඔබට ස්තුතියි. මේ දවස නිසා ස්වාමීනි ඔබ අප ළඟ ඉඳලා අප සමග ඉඳලා අප තුල ඉඳලා අප තුල ක්‍රියා කරන්න ස්වාමීනි. ඔබ විශ්වාසවන්තයි අපි දන්නවා. ස්වාමීනි මේ විශ්වාසවන්ත භාවය හැම කෙනෙකුට අත්දකින්න කරුණාව දෙන්න ස්වාමීනි. ඔබව හරි ලෙස අල්ලගන්න. ඔබ තුල යැපෙන්න ස්වාමීනි කරුණාව දෙන්න. ඔබගේ නාමය දරා ගන්න, කිතුණුවෙක් කියන නාමය දරා ගන්න, ගැලවීම ලැබපු මිනිසෙක් කියලා නාමය දරා ගන්න, යේසුස් වහන්සේව අදාහගත්ත මිනිසෙක් කියලා නාමය දරා ගන්න. කරුණාව දුන්න මැනව ස්වාමීනි. ඒ මනුෂ්‍යයන් තුල වාසයේ බලය නිදාස් කළා පුදුම දේ කරන්න ස්වාමීනි. මෙන්න ඔබේ දාතට බාරයි. නවත ඉල්ලනවා ස්වාමීනි ශාන්ත සමාදානයේ උරුමය හැම මනුෂ්‍යයෙකුට ඔබ වහන්සේව පිළිගත්ත ඔබ සමග ඉන්න හැම මනුෂ්‍යයෙකුට නිදහස් කළ මැනව ස්වාමීනි. ඔබ දාතට සියල්ල බාර කරන සියල්ල අවසානයේ ඔබ වහන්සේ පමණක් උසස් වෙලා ඔබ වහන්සේ පමණක්ම ගෞරව ලබන්න ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී උතුම් බලගත් නාමයෙන් දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කරුණාවත් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමයත් ශුද්ධාත්ම වහන්සේගේ සහනය හා සමාදානයත් දැනුත් මතු සදහත් ඔබ වහන්සේට ප්‍රේම කරන අප සියලු දෙනා සමග වනසේක්වා. ආමේන්. හොඳයි හැම කෙනෙකුට ජේසු පීඨයි. නැවත හොයන්න, අල්ලගන්න. දෙවියන් වහන්සේ යහපත් ඒ රස අත්දැකලා උන්වහන්සේ සමග ජීවත් වෙන්න.